නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සංසාර චක්‍රයේ සිඳලු ඒ අසිරිමත් දංශක චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපි කොටස් වශයෙන් ඉගෙන ගන්න දහම් පන්තිය මේ දහම් වැඩසටහන. ඉතින් අද දවසේ මේ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ පර්ත් පදිංචි පින්වත් ලක්මාල් පවුලස් මහත්මයා විසින් චස්ම පවුලස් පුතාටත් ඒ වගේම ඩිනෙක් පවුලස් පුතාටත් ඩිලෝන් පවුලස් පුතාටත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ධර්මඥානයේ නුවණැස ඇතිවීම පිණිස සියලු දෙනාට ධර්ම අවබෝධය පිණිස තමයි ආරමුණු කරගන්නේ. ඉතින් ලෝකෙට උතුම් පරම ගම්බීර ධර්මය අහන්න සලස්වන පිනම ඔබට උපකාරයි ධර්ම අවබෝධය පිණිස. මීට කලින් ඔබට දුක්ඛාරය සත්‍ය විදියට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ කරුණ ගැන අහන්න ලැබුණා. ඒතර මොහොතක් කල්පනා කරලා බලන්න, අපිට ප්‍රශ්නයක් ආවොත්, අපේ හිතට දුකක් ආවොත් මේවා ආර්ය සත්‍යයට ගලපලා බලන්න හැකියාවක් ඒ වෙලාවට උපදිනවද කියලා? උපදින්නේම නැහැ. දැන් බලන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔය කරුණ පහ ගන්න. ශෝක කියලා කියන්නේ මානසිකව එයා හිතෙන් ශෝක වෙනවා. පරිදේව කියලා කියන්නේ ඒ ශෝක එළියට දානවා වචන වලින්. දුක්ඛ කියන්නේ කායිකව විඳිනවා. මේ දෝමනස්ස කියන්නේ මානසිකව විඳිනවා. උපායාස කියන්නේ වෙච්ච දේවල් හිතා කියා වැළපි සුසුම් හෙලනවා. එතකොට කෙනෙක් කොයි විදිහට දුක් විඳිනකොට තමන්ගේ දුකම ওই කොටස් පහට වෙන් කරගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අපි ඉගෙන ගත්තට ප්‍රායෝගිකව අත්දකින්න තියෙන දුෂ්කරතාවය නිසා තමයි මේ ධර්මයේ ඉච්ඡර ගැඹුරු. ඇත්තටම ගත්තොත් දැන් මේ චතුරාර්ය සත්‍ය විභාගයේ අයිති ධම්මානුපස්සනාවටනේ. ඒකයි ධම්මානුපස්සනාව කියන තැනට එනකොට එහින් කායානුපස්සනාව, වේදානුපස්සනාව, චිත්තානුපස්සනාව වැඩිලා. ඒතර කොච්චර නුවණක් ඕනේද මේවා ඒ මොහොතේ දකින්න. මේක තමයි ධර්මයේ මේ මොහොතේ දකින්නවා කියන්නේ මේ ආර්ය සත්‍යය තේරුම් ගන්න එකටනේ. වෙන මොකටද? මේ ආර්ය සත්‍ය විභාගෙටනේ ධර්මයේ මේ මොහොතේ දකින්නවා කියන්නේ. ඉතින් මේකේ අවසානයේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධය විග්‍රහ කරගන්න එක. ඒ නිසා පින්වතුනි, හැබැයි අමාරුයි, බයයි, තේරෙන්නේ නැහැ කියලා එහෙම අත්හරින්න එපා. අපි ඉගෙන ගමු මේක. මේ ධර්ම ඉගෙන ගමු. මේක අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් අපි අද කතා කරනවා දුක්ඛාරය සත්‍යයේ තවත් කොටසක්. ඒ තමයි කතමෝච භික්ඛවේ අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියෙහි සම්පයෝගේ දුක්ඛ. අප්‍රියං හා එකතු වීමේ දුක. දැන් අපි අකමැති කෙනෙක් අපි එයත් එක්ක ඉන්න සිද්ධ වුණොත් අපි කියනවා අප්‍රියං හා එකතු වීම හරි දුකයි. නමුත් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් මොකද්ද ඒක විස්තර කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මේ පින්වතුන්ට මතක් කළා මේ ධර්ම ඉගෙන ගන්නකොට සතිපට්ඨානයේ අමා නිවන්සෝ බොහෝදර නොවේ කියන පොත් වහන්සේගේ අවසාන චතුරාර්ය සත්‍ය විභාගයේ ඒ කොටස හෝ සත්‍ය විභංග සූත්‍රයේ පිරිවාණ පොත් වහන්සේගේ තියෙනවා, මජ්ක්‍ධිම නිකාය 3 පොත් වහන්සේගේ තියෙනවා. ඒ ධර්මයේ අරන් ළඟ තියාගෙන අහගෙන ඉන්නේ කොහොඳයි. පොත්පත් නැති අය මේක හොඳට අහගෙන ඉන්න. එයත් වටිනවා. එතකොට අප්‍රියං හා එකතු වීමේ දුක. කතමෝච භික්ඛවේ අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. ඉද යස්සතේ හොಂತಿ අනිත්තා අකාන්තා අමනාපා. රූපා සද්ධා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා. යේවා පනස්සතේ හොಂತಿ අනත්තකාමා අහිතකාමා අපහසුකකාමා අයෝගක්ඛේමකාමා. යා තේහි සද්දින් සංගති සමාගමෝ අසමෝ සංගති සමාගමෝ සමෝදානම් මිස්සී භාවෝ.
අයං උච්චති භික්ඛවේ අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඔන්න බුද්ධ වචනය. කතමෝච භික්ඛවේ අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ. කුමක්ද පින්වත් මහණෙනි, තමාහට කිසිසේත් ප්‍රිය නොවූ අරමුණු කෙරෙහි, පුජ්‍යලයන් කෙරෙහි එකතු වෙන්ට වීමේ දුක. ඉද යස්සතේ හොන්ති. මෙකරුණෙහිලා යම් කිසි කෙනෙකුට අරමුණක් ලැබෙනවා. අනිත්ඨා. අනිත්ඨා කියන්නේ අයහපත්. අකාන්තා කියන්නේ විරූපී. හිතට ප්‍රියක් උපද්දවන්නේ. අමනාපා. අමනාප ස්වභාවයෙන් යුතු. රූපා සද්ධා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. කියන්නේ තමන් අකමැති, අපේ පීඩාවට පත් කරන, හිතට සැනසෙල්ලක් දෙන්නේ නැති රූප පේනවා. දැන් සතුරා කියන්නේ රූපයක් නේ හැට පේන. ඔහුගේ කටහඬ, ටෙලිෆෝන් කෝල්ස්, ඒ ඔක්කොම තමන්ට අමිහිරි දේවල්. ඊට පස්සේ ඔවුන්ගේ පහස, ඔවුන්ගේ ගඳ සුවඳ, ඊළඟට අපි ගත්තොත් එහෙම රස, අමිහිරි රස කෑමක් ගත්තත්, ඊළඟට මනසට එන අරමුණු, අප්‍රිය දේවල්. නමුත් හිතට එනවා. එතකොට මේක මේ විදිහට එද්දී ඒවා 50තේ හොන්ති අනාත්තගාමා. මේ යම්කිසි කෙනෙකුට ඉන්නවා නම් අනර්ථය කැමති, අනාත්තකාමා විපත කැමති, අහිතකාමා අයහපත කැමති, අපහසුකකාමා පීඩා කරනු කැමති, අයෝගක්ඛේම කාමා නොමග යවන්න කැමති. යා තේහි සද්දින් ඒ අය සමග සංගති මුණ ගැහෙන්න වෙනවා, එකතු වෙන්න වෙනවා. සමාගමෝ එකට හමු වෙනවා. සමෝදානං එක්ව සිටින්ට සිදු වෙනවා. මිස්සී භවෝ මිශ්‍ර වෙන්න වෙනවා, ජීවත් වෙන්න වෙනවා එකට. අයං උච්චති භික්ඛවේ අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ. මේක තමයි අප්‍රිය සම්පයෝගය. එතකොට අපි අප්‍රියං හා එක්වීමේ දුකයි කියනකොට පුජ්‍යලීක්මනේ ගන්නෙ. පුජ්‍යලීක් විතරක් නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. එතකොට ඇහැට පේන රූප අපි අකමැති අප්‍රිය අමනාප රූප නම් අපිට පේන්නේ. අප්‍රිය අමනාප ශබ්ද නම් ඇහෙන්නේ. ගන්ධ සුවඳ, රසය, පහස, ඊළඟට සිතිවිලි. අකමැති අප්‍රිය අමනාප ජරා සිතිවිලි හිතට එනවා. මේක අප්පේහි සම්පයෝග දුක්ඛෝ කියලා දකින්න ඕන ආර්ය සත්‍යයක් විදිහට. පුජ්‍යලියෝ අපිට මොන ගැහෙන, අපිට විපත කරන, කරදර කරන, අපි අපහසුතාවයට පත් කරන, ඒ වගේ ඒ අයත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. මේක ආර්ය සත්‍යයක්. පැනලා යන්න බෑ. ගිහිල්ලා කොහෙන් හරි එකතු වෙනවා. පුජ්‍යලෙක්ගෙන් නම් පැනලා හරි ගිය හැකි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කොහොම හරි එකතු වෙනවා ඒවට. දැක්කද ආර්ය සත්‍යය? දැන් අපිට මොන ගැහිලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය ගොඩාක් අයට අද කාලේ තියෙනවා මම හිතේ අමනුෂ්‍ය ග්‍රහණයයි, කර්ම විපාකයි, තමන්ගෙන් විච්ච වැරදි ඕවා මුල් කරගෙන වෙන්න ඇති. ගොඩාක් අයට තියෙනවා බුදු පිළිම වහන්සේලා දැක්කට පස්සේ නරක දේවල් හිතෙන, නරක දේවල් කරන්න හිතෙන, නරක සිතිවිලි එන. ඒකට එයා කැමති නෑ ඒකට. නමුත් හිතට එනවා ගලාගෙන නරක සිතිවිලි. ඒකට බලන්න මේක අප්‍රියං හා එකතු වීමේ, අප්‍රිය අරමුණුත් එක්ක එකතු වීමේ දුක කියලා ආර්ය සත්‍යයට දාන්න නුවණක් නම් මම නම් හිතන්නේ අද කාලේ කෙනෙකුට පහළ වෙයි කියලා. එච්චර ඒ අප්‍රිය අරමුණෙන් යට වෙලා යන ඔහු. ඒක දාන්න ඕනේ, ආයක නුවණින් විමසන්න ඕනේ. මම අකමැති අරමුණු ටිකක් හිතට එනවා. මේක භාග්‍යතුන් වහන්සේ අප්‍රියං හා එක්වීමේ දුකටයි වදාළේ. අප්‍රියන් කියලා කියනකොට එතන පුජ්‍යලීක්ම නෙවෙයි. පුජ්‍යලීකුත් ඉන්නවා. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. හිතට හිතෙන සිතිවිලි, කනට ඇහෙන ශබ්ද, ගන්ධ සුවඳ, රූප කොච්චරනම් තියෙනවද? අප්‍රියමනාප. දැන් අපි කියන්නේ මොන හරි නරක දෙයක් දැක්කට පස්සේ, දුක් සහගත දෙයක් දැක්කට පස්සේ සමහර අම්මලා කියන්නේ අනේ උපන්තික අපි මෙච්චර බව කරලා තියෙනවද මේ වගේ දේවල් දකින්න. එයා වෙනම පැත්තකින් ඒක කල්පනා කළේ. අවබෝධ වෙන්නේ නැහැ. කියන්නේ එයා ඒක දකින්න අකමැති. එයාට දකින්න සිද්ධ වුණා. ඊට පස්සේ එයා පැතුවා මේවා අපි පවටද මේවා පේන්නේ කියලා. ආර්ය සත්‍ය විමසන කෙනා ඒක බලන්නේ මෙන්න අප්‍රිය දේවල් එක්ක එකතු වීමේ දුක.
මේ විදිහට මේක තේරුම් බේරුම් කරගන්න ඕන අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ කියන එක. පැනලා යන්න බෑ මේ දුකෙන්. දැන් කොහොමද පින්වත්නි ජාතිපි දුක්ඛ කියන එකෙන් පැනින්නේ? ජරාව වයසට යමින් පැනලා යන්නේ කොහොමද? මරණයෙන් පැනලා යන්නේ කොහොමද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ තමා වෙලා ගනිද්දි මොන රටට ගිහිලාද බේරෙන්නේ? දැන් මේ කරදර වැඩි අපි පිට රටකටවත් යනවා කියලා මෙහින් ගැලවිලා මිනිස්සුන් පිට රටවල් වලට ගියා. දැන් පිට රටවල් වලට ගියාට පස්සේ මේ දුක් වලින් නිදහස්ද? අවසානයේ කබලෙන් ලිපට වැටුණා වගේ. කබලෙන් ලිපට වැටුණා වගේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඉන්නේ. අප්‍රියයන් හා එකතු වෙන්න සිද්ධ වෙන්නේ. අප්‍රිය දේවල් අප්‍රිය වස්තුන් එක එකතු වෙන්න සිද්ධ වෙන්නේ. මේක මහා දුක්ඛිත తত্ত্বය. ඉතින් ඒ නිසා ආර්ය සත්‍ය විමසන ශ්‍රාවකයා මේක දුක්ඛිත తত্ত্বයක් කියලා නුවණින් හොඳට විමසනවා. හොඳට නුවණින් විමසනවා. ඒ විමසනකොට යාට ඒක අවබෝධය කරා යනවා. ඉතින් මේක හොඳට මේ පොත් වහන්සේලාගෙන් ඉගෙනගෙන කරුණෝ සටහන් කරගෙන හෝ හොඳට මේ විමසන්න. ඉස්සෙල්ලා මේ සමාධිය හොයන්න එපා පින්වත්නි. අවබෝධය හොයන්නත් එපා. වැඩපිළිවෙල කරන්න. මේ ආර්ය සත්‍යයම චතුරාර්ය සත්‍යයම සිහි කර කර සක්මන් කර කර හෝ ගමනක් යනකොට හෝ භාවනාවේදී හෝ මේ දුක් ටික හිතෙන් වෙන් කර කර මෙන්න මෙහෙම දුක් අන්දරාවක් භාග්‍යතුන් වහන්සේ ආර්ය සත්‍ය විදිහට වදාලා කියලා දුක්ඛාර්ය සත්‍ය හිතට හුරු කරව ගන්න. ඒ කරුණු ටික. එතකොට තමන්ගේ ජීවිතේට ඒව එද්දී ඒවා දැන් ඔන්න බලන්න. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරයා මේ විටමින් එක අඩු වුණොත් මෙහෙම වෙනවා. මෙහෙම වෙනවා කියලා එයා ඉගෙන ගන්නවා. ඉගෙන ගනිද්දී. ඊට පස්සේ එයාගේ ප්‍රායෝගික ජීවිතේ එයාගේ ශාරීරික වෙනස්කම් අන් අයගේ ශාරීරික වෙනස්කම් වෙනකොට එයා දන්නවා එයා ඒ වෙලාවට හිතනවා මේ අහවල් විටමින් එක අඩු වෙලා. මේ අහවල් ශාරීරික අහවල් අංගයේ තියෙන දෝෂයක්. මේකට අහවල් බෙහෙත ගන්න ඕන. කිකිය මේ ප්‍රායෝගික තැන්වලදී එයාට කල්පනා වෙනවා. ඇයි කල්පනාව යාට ඉබේ ආවේ නැහැ. එයා කලින් ඉගෙන ගත්තා. ඔබටත් එහෙමයි. මේ ආර්ය සත්‍ය ජීවිතේ ඒ තැනට දාලා ගලපලා බලන්න මේ ඉබේ එන්නේ නැහැ. ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනමයි. ඒකයි සුතා දතා වචසාය ಪರಿචිතා මනසානුපික්ඛිතා දිට්ඨියා සුප්පටි විද්දා. අහන්න ඕන, ධාරණය කර ගන්න ඕන, මනසින් හොඳට සිහි කරලා මනසිකාර කර ගන්න ඕන. ඊළඟට වචනේට තමන්ගේ වචනේට හරව ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඒ කරුණ හොඳට නිර්වුල් වෙන්න ඕන. ඒකයි මං කිව්වේ නිකන් සක්මන් කරද්දී, වාහනයක යද්දී, ගමනක් බිමනක් යද්දී, පොත්පත් බලද්දී මේ ආර්ය සත්‍ය කරුණ ටික ඉගෙන ගන්න. ඉගෙනගෙන මානසිකාර කරන්න. ඒකට හොඳට නිර්වුල් දැක්මක් එනවා. ඊට පස්සේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේට ප්‍රශ්නේදී ආර්ය සත්‍යයට ගලප යට බලන්න පුළුවන්. මේ කෙනා ධර්මය අවබෝධ කරනවා. යම් දවසක අවබෝධ කරනවා. මේ ජීවිතේ වෙන්න පුළුවන්, ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්, ධර්මය අවබෝධ කරනවා. ඉතින් පින්වත්නි ඊළඟට තියෙනවා මේ වගේ අනිත් කාරණාව. ඒ තමයි කතමෝච භික්ඛවේ පිහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක. එතකොට ප්‍රියංගෙන් වෙන්වීමේ දුක තමන් ආදරය කරන සෙනෙහස තියෙන කෙනෙක් තමන්ගෙන් ඈත් වෙනකොට ඒ හිතට එන දුකත් එක්ක මිනිස්සු ධර්මයෙන් අහලා තියෙන බණ වලින් හිතනවා ප්‍රියංගෙන් වෙන්වීම දුක කියලා. අපි බලමු බුද්ධ වචනේ කොහොමද කියලා. ඉද යස්සතේ හොಂತಿ ඉද්ධා කාන්තා මනාපා රූපා සද්ධා ගන්ධා රස පොට්ටබ්බා ධම්මා. යේවා පනසතේ හොಂತಿ අත්තකාමා හිතකාමා පහසුකකාමා යෝගක්ඛේම කාමා. මාතාවා පිතාවා භාතාවා භගිනිවා ජෙට්ඨාවා කනිට්ඨාවා මිත්තාවා අමච්චාවා ඥාතිසාලෝහිතාවා යා තේහි සද්දින් අසංගති අසමාගමෝ අසමෝදානං අමිස්සී භාවෝ අයං උච්චති භික්ඛවේ පිහි විප්පයෝගෝ දුක්ඛෝ. ඊතර පින්වතුනි කොමක්ද මේ ප්‍රියංගෙන් වෙන්වීමේ දුක? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ තමයි ප්‍රියංගෙන් වෙන්වීමේ දුක කියලා කියන්නේ. ඔන්න ඉද යස්සතේ හොಂತಿ
ඉට්ඨා කාන්තා මනාපා සද්ධා. තමන්ගේ ජීවිතයේ තියෙන ඉෂ්ඨකාන්ත මනාප තමන් කැමති ගොඩාක් ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත මනාප පහසු ඇති කරන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු. ඊළඟට ඒවා පනස්සතේ හොಂತಿ ඒ වගේම ඉන්නවා ඒ කෙනාට ආත්තකාමා යහපත කරන හිත කැමැති පහසුව කැමැති ඊළඟට සුමගේ යොදවන තමන්ට හිතවත් යහපත් අය ඉන්නවා. එතකොට යහපත් අය ඉන්නවා. කවුද යහපත් අය? මාතාවා අම්මා පීතාවා පිතාවා පියවරු භාතා සොහිරෝ භගිනි සොහිරියෝ ඒ වගේම ජෙට්ටා වැඩිමාල් අය කනිට්ටා තමන්ට බහල අය මිත්තා මිත්‍රයෝ අමච්චා හිතවත්තු ඥාතිසාලෝහිතා නෑයෝ. එතකොට තමන්ගේ හිත සතුටු කරවන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු තියෙනවා. ඒ වගේම පුජ්‍යලයෝ ඉන්නවා තමන්ට යහපත හිත සුමග කැමැති අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ වැඩිමල් අය බහල අය යහළුවෝ හිතවත්තු ඥාතීන් යා තේහි සද්දින් ඒ අය සමග අසංගති වෙන් වෙන්න වෙලා අන්න දුකයි. අසමාගමෝ වෙන්ව සිටින්ට සිද්ධ වෙලා අසමෝදානං දුරුවෙන්ට සිද්ධ වෙලා අමිස්සී භාවෝ එක් නොවීන්ට සිද්ධ වෙලා අයං උච්චති පින්වත් මහණෙනි මේකට තමයි කියන්නේ ප්‍රියංගෙන් වෙන්වීමේ දුක කියලා. ඒතර රූප ශබ්ද ගන්ධ රසත් එහෙමයි. ඊළඟට පුජ්‍යලයන්ගෙන් වෙන්වීමත් එහෙමයි. තමන් කැමති බලන්න කැමති රූප තියෙනවා. ඒ වගේ වෙන් වෙන්න සිද්ධ වෙනවා. වෙන්ව ඉන්න සිද්ධ වෙනවා. දැන් ගස් කොළන් සහිත දිය ඇලි සහිත පරිසරය ඇවිදගෙන යන්න ඒ සීතල ඒ පහස විඳින්න ඒ කැමති අය ඉන්නවා. ඒ වගේ වෙන් වෙන්න සිද්ධ වෙලා කාමරයකට කොටු වෙනවා කෙනෙක්. ඒකට එයාගේ හිතට හරි පීඩයි. ඒකට එයා ඒක විග්‍රහ කරගන්න ඕන. මේක තමයි ප්‍රියංගෙන් වෙන්වීමේ දුක. එයා අම්මගේ තාත්තගේ කටහඬ අහන්න, දරුවන්ගේ කටහඬ අහන්න ආසයි. එයාට ඈතකට වෙන්න වෙනවා. අර කටහඬේ ශබ්දය එයාට ඇහෙන්නේ. හිතට දුක එනවා. ආන්නේ කියලා දැනගන්න ඕන ප්‍රියංගෙන් වෙන්වීමේ දුක කියලා. එයා කන්න කැමති ප්‍රණීත කෑම බීම වර්ග තියෙනවා. ඒව ලැබෙන්නේ නැහැ. දිය රහට මොනවාරි ලැබෙනවා. ඊළඟට තියෙන දෙයක් කන්න සිද්ධ වෙනවා. හිතට දැනෙනවා මේක අපහසුව. ඒකට එයා එක වෙන් කර ගන්න ඕනේ මේක ප්‍රියංගෙන් වෙන්වීමේ දුක කියලා. ඊළඟට පහස ගැනත් ඒවා හිතට අරමුණු. දැන් අපි ගත්තොත් එහෙම මෛත්‍රී අරමුණු, යහපත් අරමුණු වල අපි ඉන්න කැමති. නමුත් ඒ යහපත් අරමුණෙන් අපිට හිත යහපත් සතුටුදායක කැමති අරමුණේ හිත තියාගන්න බැරි වෙනවා. හිත පෙළෙනවා. ඒකට ඒ වෙලාවෙත් අපි දකින්න ඕන ප්‍රිය අරමුණකින් අපි වෙන් වුණා කියලා. ඊට පස්සේ ප්‍රිය පුජ්‍යලෝ ඉන්නවා. Tamanට ආදරය කරන ඒ වගේ අයගෙමුත් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒකට ඒකත් දුකක්. අම්මෝ ප්‍රියංගෙන් වෙන්වීම කොයිතරම් දුකද? හිත දවනවා, තවනවා, පිච්චෙනවා, ශෝකේ උපද්දනවා, කඳුළු වට්ටවනවා, ශරීරය නිසල්මන් කරනවා, කෑම අප්‍රිය කරනවා. කොහොමද දුක? ඒ නිසා මේක විග්‍රහ කර කර මේ දුක තේරුම් ගන්න ඕන. පින්වතුනි මේක අවබෝධ වෙලා නැහැ. තවම මේ අපි ඉගෙන ගන්නවා. අවබෝධ වුණා නම් දුක්ඛ සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධී සාක්ෂාත් වෙනවා. මාර්ගය වැඩෙනවා. එතකොට අපි මේ ඉගෙනගෙන හොන්දට නිතර සිහි කරන්න ඕන මේ ප්‍රියංගෙන් වෙන්වීම දුක කියන එක. ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස අරමුණු වගේම ප්‍රිය පුජ්‍යලයන්ගේ ඥාති හිත මිත්‍රාදීගෙන් වෙන් වෙලා වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඈත ඉන්න සිද්ධ වෙනවා. ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. එතකොට ඔන්න අපි අද ඉගෙන ගත්තා අප්‍රියෙන් හා එක්වීම දුක. ප්‍රියංගෙන් වෙන්වීම. අප්‍රියං හා කියනට අප්‍රියං හා අප්‍රිය වස්තුත් එක්ක එකතු වීම. ප්‍රියං හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම. එතකොට මේ දෙකම දුක. අප්‍රිය දේවල් වල එකතු වීමත් ප්‍රිය දේවල් වලින් වෙන්වීමත්. මේක ආර්ය සත්‍යය. එතකොට මෙච්චර වූ සංසාරේ අපි එන්නේ අමනාප දේවල් වලින් එක්වෙවි මනාප දේවල් වලින් වෙන් වෙවි තමයි සංසාරේ අපි එන්නේ. ඉතින් මේ දුක්ඛාරය සත්‍යය හොඳට විමසන්න. මේක නිකන් අහලා එපමණකින් නතර කරන්න එපා. විමසන්න.
මේක තමයි ආර්ය සත්‍යයක් විදිහට පවතින දුක්ඛාරිය සත්‍යය. ඉතින් ඒ නිසා අදත් අපි මේ කරුණ ඉගෙන ගැනීම අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසම හේතු වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දන්සක දහම් වැඩසටහන සඳහා අද දවසේ දායකත්වයේ දරූ පින්වතුන්ගේ මූලික අරමුණ උනේ චස්ම පවුලස් පුතණුවන්ට, දිනේෂ් පවුලස් පුතණුවන්ට, ඩිලෝන් පවුලස් පුතණුවන්ට ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් නුවණැස පැහැදීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසත් උපකාර වේවා කියලා. ඉතින් ලෝකෙට අවබෝධය ඇති කරන දෙයක් නම් ඔබ අද මේ විදිහට ධර්ම දාන විදිහට දුන්නේ ඔබටත් එක පෙරලා පැමිණෙනවා. ඒ නිසා මේ දරුවන් තිදෙනාට ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ප්‍රත්හි පදිංචි ලක්මාල් පවුලස් මහත්මයාට මේ පින් බලය අනුමෝදන් වී ධර්මාවබෝධයම සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සියලු පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා. ඒ වගේම මිය පරලෝකීය මද්දුම ආචාර්යගේ දයාරත්න පවුලස් පියාණන්ට සහ මංජුල පවුලස් සොහුරාට මේ පින් අනුමෝදන් වී ඒ මිය පරලෝකීය සියලු දෙනා පරලෝ සැපයටපත් වේවා. පරම පූජනීය ගුරු දෙවිඳුන්ටත් සියලු සංගරුවනටත් සියලු මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් සියලු දෙනාට ධර්ම අවබෝධයම සැලසේවා. සුජීවත්ව සිටින පත්මා දයාරත්න මෑණියන්ට දිමුතු පවුලස් සොහුරාට නිදුක් නිරෝගී සුවපත් භාවය චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ වෙත්වා. පර්ත් මහමෙවුනා භාවනා සුපුට සම්බන්ධ සියලු දෙනාට මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ පින හේතු වේවා. ඔබ අප කාටත් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.